හරි. ළමයි කිහිප දෙනෙක්ගේ පුංචි ඉල්ලීමක් තිබුණා වාෂ්ප සහ ආර්ද්‍රතා මිතිය පොඩ්ඩක් කරමුයි කියලා. ඒකේ පළවෙනි කොටස විදිහට අපි වාෂ්ප සහ ආර්ද්‍රතා මිතිය පළවෙනි වීඩියෝ එක පටන් ගන්නවා. මෙතනදී පළවෙනි එකේදී වාෂ්ප ගැන පොඩි හැඳින්වීමක් සහ වාෂ්ප සම්බන්ධ මූලික සිද්ධාන්ත කිහිපයක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද ඉස්සරහට කතා කරනකොට වාෂ්ප සහ ආර්ද්‍රතා මිතිය ගැන කතා කරද්දී මේ මූලික සිද්ධාන්තවල දැනුම මූලික සිද්ධාන්ත ටික දැනගෙන ඉන්න එක ඉතාම වටින දෙයක් වෙයි. මොකද ඒ මූලික හරය නොදැන එතනින් එහාට වාෂ්ප සහ ආර්ද්‍රතා මිතිය ගැන හිතනකොට සමහර තැන්වල ගැටලු නිර්මාණය වෙන්න පුළුවන් නිසා පළවෙනියට අපි ඒකේ මූලිකම සිද්ධාන්ත කොටස් ටිකක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේකෙදි. මෙතෙන්දී අපි පොඩ්ඩක් කතා කරොත් වාෂ්ප ගැන. ආර්ද්‍රතා මිතියට එන්න කලින් අපි වාෂ්ප දැනගෙන ඉන්න වෙනවා. ඔක්කොටම කලින් දැන් මේක අපි මේ පළවෙනි වීඩියෝ එක මෙතනින් ඉස්සරහට දෙවෙනි එකේ ඉඳන් අපි ගැටලු විසඳන ආකාරය ගැන කතා කරනවා. ඒ ගැටලු විසඳන ආකාරය ගැන කතා කරද්දී ඕගොල්ලන්ට වායු නියම පිළිබඳ දැනුම සෑහෙන දුරකට ඕනි වෙනවා. ඒක නිසා භෞතික විද්‍යාවේ කතා කරපු වායු නියම පිළිබඳ දැනුම පොඩ්ඩක් නැවත බලාගන්න. මේ මොකද මේකෙන් ඉස්සරහට ගැටලු විසඳද්දී අපිට වායු නියම ඕනි වෙනවා. අඩුම ගානේ දැන් භෞතික විද්‍යාව නෙමෙයි අඩුම ගානේ රසායන විද්‍යාවේදී කතා කරපු වායු නියම දැනුමවත් අඩුම ගානේ තියෙන්න ඕනි. හරි. වාෂ්ප ගැන කතා කරොත් වාෂ්ප කියන්නේ අපි දන්නවා ද්‍රව කලාපයෙන් මිදිලා ඒගොල්ලෝ වායු කලාපයට යනකොට අපි ඒක හඳුනනවා වාෂ්පයක් කියලා. දැන් ඔය වාෂ්ප සහ වායු වෙන් කළා තියන්න විශේෂ හේතුවක් තියෙනවා. සාමාන්‍යයෙන් වායු සහ වාෂ්ප ඇත්තටම ගත්තොත් වාෂ්ප ගත්තත් වායු වල හැසිරීමම තමයි තියෙන්නේ. වාෂ්ප අරගත්තත් වායුවක හැසිරීමම තියෙනවා. අපි මේක ඉස්සරහට කතා කරනවා. ඒකනේ අපි වායු නියම ඕනි කියලා කිව්වේ. ඉස්සරහට මේකේ වාෂ්ප වල ගණන් හදන්න සිද්ධ වෙන වායු නියම වලින්. හැබැයි වාෂ්පක වායුවකට වඩා වෙනස් ලක්ෂණ කීපයක් කතා කරන්න තියෙනවා. දැන් ඔය වාෂ්පය සහ වායුව කියන එක වෙන් කරන්නේ සාමාන්‍යයෙන් වායුව සාමාන්‍ය පරිසර තත්ත්වවලදී තියෙන වායුවක් විදිහටමයි. දැන් ඔක්සිජන් වායුවක්නේ. ඔක්සිජන් අපි වාෂ්පයක් කියන්නේ නැහැනේ. ඔක්සිජන් වායුවක් වෙන්න හේතුව එයා සාමාන්‍ය පරිසර තත්ත්වය යටතේදී එයා ඉන්නේ වායුවක් විදිහට. නයිට්‍රජන් ඉන්නේ සාමාන්‍ය පරිසර තත්ත්වය යටතේ වායුවක් විදිහට. ඒ කියන්නේ නයිට්‍රජන් ඔක්සිජන්ව ද්‍රව කරන්න බෑ නෙමෙයි. ද්‍රව කරන්න පුළුවන්. නමුත් ඒකට විශේෂ පරිසර තත්ත්ව දෙන්න වෙනවා. ඔයගොල්ලෝ රසායන විද්‍යාවේදී ඉගෙන ගන්නවා නයිට්‍රජන් එහෙම ද්‍රව කරන ආකාරය ගැන එහෙම කතා කරනවා. ඒකට විශේෂ පරිසර තත්ත්ව දෙන්න ඕන. අධික පීඩන දෙන්න වෙනවා. ඒ සාමාන්‍ය පරිසර තත්ත්වය යටතේදී ද්‍රවයක් විදිහට ඉන්නේ නැහැ. එයා ඉන්නේ සාමාන්‍ය පරිසර තත්ත්වය යටතේදී නයිට්‍රජන් ඔක්සිජන් එහෙම වායුවක් විදිහට. කාබන් ඩයොක්සයිඩ් ඉන්නේ වායුවක් විදිහට. හයිඩ්‍රජන් ඉන්නේ වායුවක් විදිහට. ඔහොම අපිට අරගන්න පුළුවන්. විශේෂ තත්ත්වවලදී විතරයි ඒගොල්ලෝ ද්‍රව ආකාරයෙන් පවතින්නේ. හැබැයි අපි මේ වාෂ්ප කියන කට්ටිය සාමාන්‍ය පරිසර තත්ත්වවලදී ද්‍රවයක් විදිහට තියෙන්න පුළුවන්. සමහරක් වෙලාවට ඇතැම් විට ඝනයක් විදිහට තියෙන්නත් පුළුවන්. අපි ජලයේ වායු අවස්ථාව කතා කරන්නේ ජල වායුව කියලා නෙමෙයි. අපි කතා කරන්නේ ජල වාෂ්ප කියලා. මොකද එයා සාමාන්‍ය පරිසර තත්ත්වයට තේදී ඉන්නේ ද්‍රවයක් විදිහට. ජලයේ ඉන්නේ ද්‍රවයක් විදිහට. මධ්‍යසාර වායුව කියන්නේ මධ්‍යසාර වාෂ්පය. සාමාන්‍ය පරිසර තත්ත්වවලදී එයා ඉන්නේ ද්‍රවයක් විදිහට. හැබැයි එයාගේ වායු කලාපයට යන කට්ටිය ඉන්නවා ඒගොල්ලෝ වාෂ්පය. ඉටිවල ඉටි ද්‍රවය කියන්නේ ඉටිවල ඉටි වායුව කියන්නේ අපි කියන්නේ ඉටි වාෂ්ප කියලා. ඉටි සාමාන්‍ය පරිසර තත්ත්වය යටතේදී ඝන විදිහට තියෙන්නේ. එහෙම නැත්නම් ද්‍රව විදිහට තියෙන්නත් පුළුවන්. එතකොට සාමාන්‍ය පරිසර තත්ත්වය යටතේදී වායුවක් විදිහටත් වගේම ද්‍රව විදිහටත් තියෙනවා නම් අපි එයාගේ වායු අවස්ථාව හඳුන්වන්නේ වාෂ්පයක් කියලා. ඒක පොඩ්ඩක් නිකන් මතක තියාගන්න විශේෂ කරුණක් නෙමෙයි ඒක. ඊළඟට වායු ගැන කතා කරනකොට වාෂ්ප ගැන කතා කරනකොට වාෂ්පවල හැසිරීම බොහෝ දුරට අපි කතා කරනවා වායුවකට සමානයි කියලා. මොකද ඇත්තට මේක වායුවක්නේ. ඒක එතකොට වායුවල හැසිරීමම තියෙනවා. නමුත් අපි මෙතන වායුවල විශේෂ හැසිරීම් ටිකක් කතා කරනවා. ඒක අපි ඉස්සරහට බලමු. ඊළඟට වාෂ්ප ගැන වෙනම කතා කරන්න හේතුව තමයි මෙයාලා ගැන අධ්‍යයනය කරලා තියෙන එක පහසුවක්. මොකද ඔය සමහර කරුණවලදී අපිට වාෂ්පවල හැසිරීම විශේෂයෙන් ඕනි වෙනවා.
විශේෂයෙන් අපි කතා කරනවා ජල වාෂ්ප ගැන. ජල වාෂ්ප වල හැසිරීම තමයි මෙතනින් එහාට බොහෝ දුරට අපි කතා කරන්නේ ජලයත් එක්ක. ඒතොර ජල වාෂ්ප වල හැසිරීම විශේෂයෙන් කතා කරනවා. ඔය විශේෂයෙන් කාලගුණ අනාවේකී කියද්දි වැස්ස තියෙයිද නැති වෙයිද ඔය වගේ කතන්දර සහ ඊට අමතරව කාලුගනික තත්ත්ව ගැන කතා කරනකොට ජල වාෂ්ප සෑහෙන්න ඕනි වෙන දෙයක්. එතකොට අපි මෙතනින් එහාට අපි වැඩිපුරම ජල වාෂ්ප ගැනත් කතා කරනවා. හරි. දැන් අපි කිව්වනේ වාෂ්ප ගද්දී සාමාන්‍යයෙන් යා ඉන්නේ ද්‍රව අවස්ථාවේ ඉන්නවා කියලත්. ඒ කියන්නේ සාමාන්‍ය පරිසර තත්ත්ව යටතේදී යා ද්‍රව අවස්ථාවෙත් ඉන්නවා කියලා. ද්‍රව අවස්ථාවෙත් ඉන්නවා. සාමාන්‍ය ඒ පරිසර තත්ත්වවලදී මෙයා වාෂ්ප අවස්ථාවෙත් ඉන්නවා. වායු අවස්ථාවෙත් ඉන්නවා. ඒතකොට සාමාන්‍ය වතුර අරගත්තොත් ජලය අරගත්තොත් ජලයේ තියෙන ද්‍රවයක්. හැබැයි අවකාශයේ ජල වාෂ්පත් තියෙනවා. එකම පරිසර තත්ත්වවල එකම සාමාන්‍ය පරිසර තත්ත්වයේදී ජලයේ ද්‍රව සහ වාෂ්පත් තියෙන්න පුළුවන්. එතකොට මේ ද්‍රව කලාපයේ ඉන්න වායු ද්‍රවාණු වාෂ්ප කලාපෙට යන ක්‍රියාවලි දෙකක් තියෙනවා. ද්‍රව කලාපයේ ඉන්න වායු අණු වාෂ්ප කලාපෙට යන ක්‍රියාවලි දෙකක් තියෙනවා. මේක පුංචි පන්ති වලත් කතා කරනවා. ඒ තමයි වාෂ්පී භවනය සහ වාෂ්පීකරණය. වාෂ්පී භවනය සහ වාෂ්පීකරණය. මේ වාෂ්පී භවනයයි වාෂ්පීකරණයයි අපි පොඩ්ඩක් මුලදි කතා කරලෙමු. ඒගොල්ලන්ගේ ලක්ෂණවල වෙනස්කම් ටිකක් තියෙනවා. ඒ වෙනස්කම් ටික අපි අවබෝධ කරගෙන ඉමු වාෂ්පී භවනය සහ වාෂ්පීකරණයේදී. හරි මේ බලන්න. අපි අරගත්තොත් වාෂ්පී භවනය. සහ වාෂ්පීකරණය. ඔගොල්ලෝ දන්නවා වාෂ්පී භවනය කියන්නේ තාපාංකයට කලින් වාෂ්ප බවට පත්වීම. ඒ කියන්නේ ද්‍රවය තාපාංක ගැන අපි ඉස්සරහට කතා කරනවා. තාපාංකයට පෙර වාෂ්ප කලාපයට ද්‍රවය යනවා නම් අපි ඒක හඳුන්වන්නේ වාෂ්පී භවනය කියලා. අපි හුඟක්ම සංවේදී කෙනා ජලයනේ. ජලයත් එක්ක මේක කතා කරමු. ජලයේ තාපාංකය සෙල්සියස් 100නේ. ජලයේ තාපාංකය සෙල්සියස් 100නේ. එතකොට සෙල්සියස් 100ට කලින් උෂ්ණත්වවලදී ද්‍රව කලාපයේ තියෙන ද්‍රවාණු වායු කලාපයට යන එක අපි හඳුන්වන්නේ වාෂ්පී භවනය කියලා. එහෙනම් වාෂ්පී භවනය සිද්ධ වෙන්නේ තාපාංකයට පෙර. තාපාංකයට පෙර සිදුවේ. වාෂ්පීකරණය සිද්ධ වෙන්නේ එහෙනම් තාපාංකයේදී. තාපාංකයේදී සිදුවේ. ඒතර පළවෙනි වෙනස්කම තමයි වාෂ්පී භවනය සහ වාෂ්පීකරණය. වාෂ්පී භවනය තාපාංකයට පෙර ජලය ගත්තොත් සෙල්සියස් 20 දී සිද්ධ වෙන්නේ වාෂ්පී භවනය. 30 දී සිද්ධ වෙන්නේ වාෂ්පී භවනය. 40 දී 50 දී 60 දී සිද්ධ වෙන්නේ වාෂ්පී භවනය. 99 දී වාෂ්පී භවනය. 99 දශම ගණන් වලදීත් වාෂ්පී භවනය. සෙල්සියස් 100 දී ආ නටන්න ගන්නවා තාපාංකය සෙල්සියස් 100. ඒතකොට තාපාංකයේදී එහෙම නැත්නම් සෙල්සියස් 100 දී සිද්ධ වෙන්නේ වාෂ්පීකරණය. ජලය උදාහරණයක් විදිහට ගත්තොත්. එතකොට අපි අරගත්තොත් රෙදි වේලෙන්නේ. එතකොට රෙදි වේලනකොට ඒ ඇඳුම් වල තියෙන ද්‍රවයනේ වාෂ්ප කලාපයට ගිහිල්ලා ඇඳුම වියලෙන්නේ. එතකොට ඒ ක්‍රියාවලිය තාපාංකයේදී නෙමෙයිනේ. ඒක සාමාන්‍ය පරිසර තත්ත්වයට සෙල්සියස් 25 30 සිද්ධ වෙන වැඩක්. රෙදි වේලන එක. එතකොට රෙදි වේලෙන්නේ වාෂ්පී භවනය යටතේ. රෙදි වේලෙන්නේ වාෂ්පී භවනය යටතේ. වතුර රත් කරනකොට උණු වතුර කේතලෙන් වතුර වාෂ්ප වෙනවා අපිට පේන්නේ හිමාලය කියලා අපි කතා කරන්නේ. හිමාලය ඇති වෙන්නේ. ඒ වාෂ්පීකරණයේදී සිද්ධ වෙන වැඩක්. තාපාංකයේදී වෙන වැඩක්. එහෙනම් ඒක වාෂ්පීකරණය. රෙදි වියලීම වාෂ්පී භවනය රත් කළා සෙල්සියස් 100ට වෙනකන් රත් කළා හිමාලය පිට වෙන තත්ත්වයට එන එක වාෂ්පීකරණය. වාෂ්පීකරණය. ඔය පළවෙනි වෙනස්කම. ඊළඟට මේ වාෂ්පී භවනය වෙනකොට ඉතිරි ද්‍රවයේදී ද්‍රවයේ උෂ්ණත්වය අඩු වෙනවා. හරිද? වාෂ්පී භවනයේදී ද්‍රවයේ උෂ්ණත්වය අඩු වෙනවා. හරිද? දෙවෙනි වෙනස්කම වාෂ්පී භවනයේදී
ද්‍රවයේ උෂ්ණත්වය අඩු වේ. වාෂ්පීකරණයේදී උෂ්ණත්වය නියතයි. ඒක තාපාංකය. උෂ්ණත්වය තාපාංකයේම පවතී. හරිද? උෂ්ණත්වය තාපාංකයේම පවතිනවා. දැන් මේ බලන්න. ඇයි ද්‍රවයේ උෂ්ණත්වය වාෂ්පීභවනයේදී අඩු වෙනවා කියලා අපි කතා කරන්නේ? ඕක මෙහෙමයි වෙන්නේ. මේ තියෙන ද්‍රවය. මේ තියෙන ද්‍රවය. මෙන්න මේකේ ද්‍රව පෘෂ්ඨයේ තියෙන ද්‍රවාණු තමයි වායු කලාපයට යන්නේ. එතකොට ද්‍රව පෘෂ්ඨයේ තියෙන ද්‍රවාණු අපි මේක ඉස්සරහට කතා කරනවා ඇයි ද්‍රව පෘෂ්ඨයේ තියෙන ද්‍රවාණු වායු කලාපයට යන්නේ කියලා. වාෂ්පීකරණය භවනය ගැන තව ගැඹුරින් කතා කරද්දී. ද්‍රව පෘෂ්ඨයේ තියෙන ද්‍රවාණු වායු කලාපයට යනකොට මෙයා වායු කලාපයට යනකොට මේ බාහිරින් මේ පහළ තියෙන ද්‍රවයෙන් තාපය අරගන්නවා. හරිද? ද්‍රව පෘෂ්ඨයේ තියෙන ද්‍රවාණු වායු කලාපයට යනකොට බාහිර ද්‍රවයෙන් තාපය අරගන්න. අන්න එහෙම බාහිර ද්‍රවයෙන් තාපය අරගන්න නිසා ද්‍රවයේ උෂ්ණත්වය එන්න අඩු වෙනවා. ද්‍රවයේ උෂ්ණත්වය එන්න අඩු වෙනවා. හරිද? එහෙනම් ඔතන මේ රූප සටහන පොඩ්ඩක් ඇඳගන්න. මේ රූප සටහන ඇඳගන්න. ඇඳගෙන පැත්තකින් ලියා ගන්න ඔය රූප සටහනට අදාළව වාෂ්පීභවනයේදී වාෂ්පීභවනයේදී ද්‍රව පෘෂ්ඨයේ පවතින ද්‍රවාණුව විසින් ද්‍රව පෘෂ්ඨයේ පවතින ද්‍රව අණුව විසින් ද්‍රව පෘෂ්ඨයේ පවතින ද්‍රව අණුව විසින් පහළ ද්‍රවයෙන් තාපය ලබා ගනී. පහළ ද්‍රවයෙන් තාපය ලබා ගනී. පහළ ද්‍රවයෙන් තාපය ලබා ගනී. එම නිසා වාෂ්පීභවනයේදී ඉතිරි ද්‍රවයේ උෂ්ණත්වය අඩු වේ. ඉතිරි ද්‍රවයේ උෂ්ණත්වය අඩු වේ. ඉතිරි ද්‍රවයේ උෂ්ණත්වය අඩු වේ. එනම් වාෂ්පීභවනයේදී ඉතිරි ද්‍රවය සිසිල් වීම සිදුවේ. ඉතිරි ද්‍රවය සිසිල් වීම සිදුවේ. ඉතිරි ද්‍රවය සිසිල් වීම සිදුවේ. හරිද? අර ඒකයි අර මේ අතට අපි හිතමු වාෂ්පශීලී ද්‍රවයක් වැටුණයි කියලා. අපි හිතමු ටිනර් ටිකක් පෙට්‍රල් ටිකක් අතට වැටුණයි කියලා. එතකොට ඕගලන්ට දැනෙනවනේ සීතල වෙනවා අත. ටිනර් හරි පෙට්‍රල් හරි ටිනර් පෙට්‍රල් කියන්නේ වාෂ්පශීලී ද්‍රව. ඒගොල්ලෝ අතට වැටිච්ච ගමන් ඒගොල්ලෝ සීතල වෙනවා. මෙම අත සීතල වෙනවා. ඒක වෙන්නේ එයාලා වාෂ්ප වෙනකොට අතේ තියෙන තාපය එයා අරගන්නවා. වාෂ්ප වෙද්දී අතේ තියෙන තාපය එයා උරා ගන්නවා. එතකොට අතේ තියෙන තාපය අරගන්න නම් ඉතින් අත සීතල වෙන්න එපා සිසිල් වෙන්න එපා. එහෙම වෙනවා. එතකොට වාෂ්පීභවන ශීඝ්‍රතාවය වැඩි වෙනවා නම් මොකද වෙන්නේ? මෙන්න වාෂ්පීභවන ශීඝ්‍රතාවය වැඩි නම් මොකද වෙන්නේ? අරය ගොඩක් සීතල වෙනවා. ඉතිරි ද්‍රවය ගොඩක් සීතල වෙනවා. එහෙනම් ඒකටම යටින් ලියා ගන්න වාෂ්පීභවන ශීඝ්‍රතාවය වැඩි නම් ද්‍රවය වඩාත් සිසිල් වේ. ද්‍රවය වඩාත් සිසිල් වේ. හරිද? ඊළඟ ලක්ෂණය ඊළඟ වෙනස්කම මේ වාෂ්පීභවනය සිද්ධ වෙන්නේ ද්‍රව පෘෂ්ඨයෙන් පමණයි. ද්‍රව පෘෂ්ඨයෙන් විතරයි වාෂ්පීභවනය සිද්ධ වෙන්නේ.
අපි මෙයා ද්‍රව පෘෂ්ඨයෙන් විතරක් සිද්ධ වෙන්නේ ඇයි කියන එක ඉස්සරහට අපි කතා කරමු. ඒ ද්‍රව පෘෂ්ඨයෙන් විතරක් සිද්ධ වෙන්නේ කියලා. මේ වාෂ්පීකරණය ද්‍රවයේ ඕනෑම තැනකින් සිද්ධ වෙන්න පුළුවන්. ද්‍රවයේ ඕනෑම තැනකින් සිදුවේ. වාෂ්පීභවනයේ ද්‍රව පෘෂ්ඨයෙන් විතරයි සිද්ධ වෙන්නේ. වාෂ්පීකරණය ද්‍රවයේ ඕනෑම තැනකින් සිද්ධ වෙන්න පුළුවන්. ඕක වෙන්නේ මෙහෙමයි. දැන් අපි අරගත්තොත් ද්‍රවය මතු පිට සහ ද්‍රවය ඇතුලේ ඉන්න ද්‍රවාණුවක්. මේ ද්‍රවය මතු පිට ඉන්න ද්‍රවාණුවට මෙන්න මේ වගේ යාබද ද්‍රවාණු වලින් බන්ධන ක්‍රියාත්මක වෙනවා. ඔහම බන්ධන තියෙයි. හැබැයි ද්‍රවය ඇතුලේ ඉන්න ද්‍රවාණුව ගත්තහම අරිට වඩා වන්දන තියෙනවා. එතකොට මේ ද්‍රව පෘෂ්ඨයේ ඉන්න ද්‍රවාණුවේ බන්ධන ප්‍රමාණය අඩුයි. දැන් මේ බන්ධන ටික දිහා බැලුවොත් මේ ද්‍රව පෘෂ්ඨයේ ඉන්න ද්‍රවාණුව පහළට යන්න ඕන. මේ ද්‍රව පෘෂ්ඨයේ ඉන්න ද්‍රවාණුව ද්‍රවයේ තුලටයි යන්න ඕන. හැබැයි එයාගේ බන්ධන විශාලත්වය අඩුයි. බන්ධන ප්‍රමාණය අඩුයි. ඒ බන්ධන ප්‍රමාණය අඩු නිසා එයාගේ බන්ධන විභව ශක්තිය අඩු වෙනවා. ඒ බන්ධන විභව ශක්තිය අඩු වීම නිසා එයාගේ බැරි වෙලා හරි එයා චලිත වන චාලක ශක්තිය වැඩි වෙච්ච ගමන් මේ ද්‍රවාණුව වායු කලාපයට යනවා. එහෙනම් මේක සිද්ධ වෙන්නේ චාලක ශක්තිය වැඩි වෙනවා බන්ධන විභව ශක්තියට වඩා. ඒකයි වාෂ්පීභවනයේදී චාලක ශක්තිය බන්ධන විභව ශක්තියට වඩා වැඩි වෙච්ච ගමන් මේ ද්‍රවාණුව වායු කලාපයට යන්නේ. ඒතර වාෂ්පීකරණයේදී මෙහෙම නෙවෙන්නේ. වාෂ්පීකරණයේදී අපි එයාට බාහිරින් තාපය ලබා දෙනවනේ. දැන් මෙහෙම ද්‍රවය තියෙද්දි මේ වාජනේ නම් අපි බාහිරින් මෙයාට තාපය ලබා දෙනවා. බාහිරින් තාපය ලබා දෙනවා. එතකොට බාහිරින් තාපය ලබා දෙනකොට ඒ අපි ලබා දෙන තාපය නිසා බන්ධන විභව ශක්තිය වැඩි වුණත් චාලක ශක්තිය වැඩි වෙච්ච ද්‍රවාණු ද්‍රවය තුල නිර්මාණය වෙන්න ගන්න. එතකොට බන්ධන විභව ශක්තිය වැඩි වුණත් චාලක ශක්තිය වැඩි වෙච්ච ද්‍රවාණු ද්‍රවය තුලත් නිර්මාණය වෙන්න ගන්න. අන්න ඒ නිසා ද්‍රවය තුලින් අපිට පේනවා වායු බබළු ඉවතට යනවා. ද්‍රවය පෘෂ්ඨිනුත් යනවා. ද්‍රවය ඕනෙම තැනකින් යන්න පුළුවන්. අපි මෙහෙන් තාපය ලබා දෙන නිසා. ද්‍රවය තුලින් ද්‍රවාණු ගැලවිලා වායු කලාපයට යනවා. එතෙන්දී අපි විශේෂ දෙයක් දකිනවා. මෙයාගේ වායු බබළු දක්නට ලැබෙන්නේ නැහැ වාෂ්පීභවනයේදී. වාෂ්පීභවනයේදී වායු බබළු නොපෙනේ. වායු බබළු පේන්නේ නැහැ. නමුත් මෙතන ද්‍රවය තුලින් වායු බබළු පිට වෙන නිසා අපිට වාෂ්පීකරණයේදී වායු බබළු පේන්න ගන්නවා. වායු බබළු පේන්න ගන්නවා. හරිද? මේ ඊළඟ වෙනස්කම. ඊට පස්සේ තව දුරටත් අපි වාෂ්පීභවනය සහ වාෂ්පීකරණයේ වෙනස්කම් ගත්තොත් තව වෙනස්කමක් අපිට හම්බ වෙනවා. මේ වාෂ්පීභවනය රඳා පවතින සාධක කිහිපයක් අපිට හම්බ වෙනවා. අපි මේ සාධක ඉස්සරහට කතා කරමු. රඳා පවතින සාධක කිහිපයකි. නමුත් වාෂ්පීකරණය රඳා පවතින එකම සාධකය තමා එයාව රත් කරන ශීඝ්‍රතාවය. එයාට තාපය සපයන ශීඝ්‍රතාවය.
එහෙනම් මතක තියාගන්න වාෂ්පී භවනය රඳා පවතින සාධක කීපයක් තියෙනවා. අපි ඒක ඊළඟට කතා කරනවා. වාෂ්පීකරණය රඳා පවතින්නේ ද්‍රවයට තාපය සපයන ශීඝ්‍රතාවය මත. ද්‍රවයට තාපය සපයන ශීඝ්‍රතාවය මත. ඒ කියන්නේ මෙහෙමයි. වොට් 1000ක හීටරයකින් වතුර නටවන කොටයි වොට් 2000ක හීටරයකින් වතුර නටවන කොටයි හීටරයේ ක්ෂමතාවය වැඩි වොට් 2000 නේ. එහෙනම් වොට් 2000 දී වාෂ්ප නිකුත් වෙනවා වැඩි. වාෂ්ප පිට වෙනවා වැඩි. වොට් 1000ට වඩා වොට් 2000 දී වාෂ්ප නිකුත් වෙනවා වැඩි. එතකොට ඔන්න ඔය වෙනස්කම් ටික තියෙනවා. වෙනස්කම් ටික ආයෙ බැලුවොත් වාෂ්පී භවනය ගත්තාම තාපාංකයට කලින් උෂ්ණත්වවලදී සිද්ධ වෙන්න පුළුවන්. වාෂ්පී භවනය සිද්ධ වෙනකොට ඉතිරි ද්‍රවයේ උෂ්ණත්වය අඩු වෙනවා. ද්‍රව පෘෂ්ඨයෙන් පමණයි වාෂ්පී භවනය සිද්ධ වෙන්නේ. වාෂ්පී භවන ශීඝ්‍රතාවය රඳා පවතින සාධක කීපයක් අපිට හම්බ වෙනවා. අපි ඒක ඉස්සරහට කතා කරමු. වාෂ්පීකරණය ගත්තොත් තාපාංකයේදී තමයි වාෂ්පීකරණය සිද්ධ වෙන්නේ. උෂ්ණත්වය හැම වෙලේම තාපාංකයේම පවතින්න ඕනි. මොකද අපි ආව රත් කරන නිසා. දැන් එයාගේ උෂ්ණත්වය අඩු වෙන්න ඕනි හරිනම්. නමුත් අපි ආව රත් කරනවානේ. ඒක නිසා හැමතිස්සෙම උෂ්ණත්වය තාපාංකයේම පවතින්න ඕනි. වාෂ්පීකරණය ද්‍රවයේ ඕනෑම තැනකින් සිද්ධ වෙන්න පුළුවන්. ඒක නිසා අපිට වාෂ්පීකරණය වායු බබළු නිකුත් වෙන වායු බබළු පෙනෙන ක්‍රියාවලියක් වෙනවා. වායු බබළු පේන්න ගන්නවා. ඊළඟට වාෂ්පීකරණ ශීඝ්‍රතාවය ද්‍රවයට තාපය සපයන ශීඝ්‍රතාවය මත රඳා පවතින්න ගන්නවා. මේ දෙකේ තියෙන වෙනස්කම්. මේ දෙකේ තියෙන වෙනස්කම්. ඊළඟට අපි කතා කරත් පොඩ්ඩක් වාෂ්පී භවනය රඳා පවතින සාධක ගැන. වාෂ්පී භවනය රඳා පවතින සාධක ගැන. පළවෙනි සාධකයේ තමා පරිසරයේ සහ ද්‍රවයේ උෂ්ණත්වය. පරිසරයේ හා ද්‍රවයේ උෂ්ණත්වය. දැන් ওই පරිසරයේ සහ ද්‍රවයේ උෂ්ණත්වය ගත්තාම උෂ්ණත්වය වැඩි නම් මොකද වෙන්නේ? උෂ්ණත්වය වැඩි නම් එයාලගේ චාලක ශක්තිය වැඩි. එහෙනම් වාෂ්පීභවනය වැඩි වෙන්න ඕනේ. වාෂ්පීභවන ශීඝ්‍රතාවය වැඩි වෙන්න ඕනේ. එහෙනම් මතක තියාගන්න උෂ්ණත්වය වැඩි වෙනකොට වාෂ්පීභවන ශීඝ්‍රතාවය වැඩි වෙනවා. මම මේ දකුණු පැත්තෙන් කියන්නම් වාෂ්පීභවන ශීඝ්‍රතාවය. උෂ්ණත්වය වැඩි වෙනකොට වාෂ්පීභවන ශීඝ්‍රතාවය වැඩි වෙන්න ඕනේ. උෂ්ණත්වය වැඩි වෙනකොට වාෂ්පීභවන ශීඝ්‍රතාවය වැඩි වෙන්න ඕනේ. ඒකට හේතුව තමයි පද්ධතියේ පරිසරයේ උෂ්ණත්වය ගත්තත් ද්‍රවයේ උෂ්ණත්වය ගත්තත් උෂ්ණත්වය වැඩි නම් ඒ ද්‍රවාණු වල චාලක ශක්තිය වැඩි. චාලක ශක්තිය වැඩි කියන්නේ වාෂ්ප වෙනවා වැඩි. එහෙනම් වාෂ්පීභවන ශීඝ්‍රතාවය රඳා පවතින පළවෙනි සාධකේ පරිසරයේ උෂ්ණත්වය සහ ද්‍රවයේ උෂ්ණත්වය වැඩි නම් පොදුවේ අපි ගමු උෂ්ණත්වය කියලා. උෂ්ණත්වය වැඩි නම් වාෂ්පීභවන ශීඝ්‍රතාවය වැඩි වෙන්න ඕනේ. දෙවෙනි සාධකය තමයි පරිසරයට නිරාවරණය වෙලා තියෙන පෘෂ්ඨ වර්ගඵලය. දෙවෙනි සාධකය තමයි පෘෂ්ඨ වර්ගඵලය. පරිසරයට නිරාවරණය වන වර්ගඵලය.
ඔය වර්ගඵලය වැඩි නම් ඒත් වාෂ්පීභවන ශීඝ්‍රතාවය වැඩි. වර්ගඵලය වැඩි නම් වාෂ්පීභවන ශීඝ්‍රතාවය වැඩි වෙන්න ඕනේ. ඒක වෙන්නේ මෙහෙමයි. හිතන්න වර්ගඵලය වැඩි කියලා. දැන් ඔයගොල්ලෝ දන්නවා. ඔය මොකක් හරි පෘෂ්ඨයකට බිමට වතුර වැටුනහම බිමට වතුර බිඳුවක් වැටුනහම අපි අතින් පිහදන ඕනේ වතුර බිඳුව. එතකොට බිමට වතුර බිඳුවක් වැටුනහම ඒක මුලින්ම තියෙන මෙන්න මේ වගේ පොඩි වර්ගඵලයක. හැබැයි අපි ඒක ඊළඟට අතින් පිහදනවා. එතකොට වර්ගඵලය වැඩි කරනවා. එතකොට මොකද වෙන්නේ? මේ පොඩි වර්ගඵලයේදී පොඩි අණු කීපයක් තමයි එළියට යන්නේ. හැබැයි අර ලොකු වර්ගඵලයේදී වැඩි අණු කීපයක් වාෂ්පීභවනය සිද්ධ වෙනවා. වැඩි අණු කීපයක් වාෂ්පීභවනය වෙනවා. එහෙනම් පෘෂ්ඨ වර්ගඵලය වැඩි වෙනකොට වාෂ්පීභවන ශීඝ්‍රතාවය වැඩි වෙනවා. තුන්වෙනි සාධකේ ද්‍රව පෘෂ්ඨය මතින් හමන සුළඟේ වේගය. ද්‍රව පෘෂ්ඨය මතින් හමන සුළඟේ වේගය. ද්‍රව පෘෂ්ඨය මතින් හමන සුළඟේ වේගය. ඔය සුළඟේ වේගය වැඩි වෙනකොටත් වාෂ්පීභවන ශීඝ්‍රතාවය වැඩි වෙනවා. සුළඟේ වේගය වැඩි වෙනකොටත් වාෂ්පීභවන ශීඝ්‍රතාවය වැඩි වෙනවා. ඒක වෙන්නේ මෙහෙමයි. සාමාන්‍යයෙන් ද්‍රව පෘෂ්ඨයක් ගත්තහම එයාට චාලක ශක්තිය එයාගේ තියෙන චාලක ශක්තියන වෙන්නේ. හැබැයි සුළඟක් හමනකොට අපි හිතමු මේ අවටින් සුළඟක් හමනවායි කියලා. සුළඟක් හමනකොට ඒ සුළඟේ චාලක ශක්තියත් මේ ද්‍රවාණු වලට ලැබෙනවා. ඒතකොට සාමාන්‍යයෙන් මෙයාගේ පිට වෙන්නේ වාෂ්ප වෙන්නේ අඩු ද්‍රවාණු ප්‍රමාණයක් නම් සුළඟ හමනකොට සුළඟේ ශක්තියත් උකහාගෙන වැඩි ද්‍රවාණු ප්‍රමාණයක් වාෂ්ප වෙන්න ගන්නවා. සුළඟේ ශක්තියත් අරගෙන වැඩි ද්‍රවාණු ප්‍රමාණයක් වාෂ්ප වෙන්න ගන්නවා. ඔය තුන්වෙනි සාධකයේ සුළඟේ වේගය. සුළඟේ වේගය වැඩි වෙනකොට වාෂ්පීභවන ශීඝ්‍රතාවයත් වැඩි වෙනවා. ඊළඟට අවකාශයේ පවතින ආර්ද්‍රතාවය. හතරවෙනි සාධකයේ ආර්ද්‍රතාවය. ඔයගොල්ලෝ දන්නවා ආර්ද්‍රතාවය කියලා කියන්නේ අවකාශයේ පවතින ජල වාෂ්ප ප්‍රමාණය. අවකාශයේ ජල වාෂ්ප ප්‍රමාණය. දැන් ආර්ද්‍රතාවය කියන්නේ අවකාශයේ ජල වාෂ්ප ප්‍රමාණය නෙමෙයි. ඒ අවකාශයේ ජල වාෂ්ප ප්‍රමාණය පිළිබඳ මිනුමක්. ප්‍රමාණය පිළිබඳ මිනුමක්. හරිද? නමුත් සරලව හිතන්න අවකාශයේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය කියලා. ඔතෙන්දී මෙහෙම වැඩක් වෙන්නේ. අවකාශයේ ජල වාෂ්ප ගොඩක් තියෙනවා නම් වාෂ්ප වෙන්නේ නැහැ. දැන් වාෂ්ප වෙලා වෙන් කරන්නේ පහළ ද්‍රවයේ තියෙන ද්‍රවාණු වාෂ්ප කලාපයට යන එකනේ. එතකොට වාෂ්ප කලාපයට යනකොට දැන් ජලයේ තියෙන ජලාණු අවකාශයට යන්න නම් අවකාශයේ ඉඩ තියෙන්නත් එපා ඒකට. ඉඩ තියෙන්න එපා. ඉඩ නැත්තම් යන්න බෑනේ. ද්‍රවයේ තියෙනවා ද්‍රවයේ ජලාණු වාෂ්ප කලාපයට යන්න නම් උඩට යන්න නම් උඩ ඉඩ තියෙන්න ඕන. වාෂ්ප කලාපේ ඉඩ තියෙන්න ඕන. එහෙනම් වාෂ්ප කලාපේ ඉඩ නැති වුණොත් ඉඩ අඩුයි නම් වාෂ්පීභවනය මන්දගාමී වෙනවා. ඒ කියන්නේ ආර්ද්‍රතාවය වැඩි වෙනකොට අවකාශයේ ජල වාෂ්ප වැඩි. ඒතකොට ආර්ද්‍රතාවය වැඩි වෙද්දී අවකාශයේ ජල වාෂ්ප වැඩි නම් තවත් ජල වාෂ්ප ඕනි නැහැ නේ එතනට. එතකොට වාෂ්පීභවන ශීඝ්‍රතාවය අඩු වෙනවා. එහෙනම් මතක තියාගන්න අවකාශයේ ජල වාෂ්ප ප්‍රමාණය වැඩි නම් වාෂ්පීභවන ශීඝ්‍රතාවය අඩු වෙනවා. වාෂ්පීභවන ශීඝ්‍රතාවය අඩු වෙනවා. හරිද?
ඊළඟ සාධකේ පස්වෙනි සාධකේ ද්‍රවයේ ස්වභාවය. ද්‍රවයේ ස්වභාවය කියන්නේ ද්‍රවාණු අතර බන්ධන ස්වභාවය. ද්‍රවාණු අතර බන්ධන ප්‍රබල නම් එයාලා වාෂ්පීභවනය වෙන්නේ නැහැ. දැන් බන්ධන ප්‍රබල නම් බන්ධන කඩාගෙන උඩට යන්න විදිහක් නැහැනේ. බන්ධන ප්‍රබල නම් බන්ධන කඩාගෙන උඩට යන්න අමාරුයි. හැබැයි ද්‍රවාණු අතර බන්ධන දුර්වල නම් එයා මොකද කරන්නේ? බන්ධන කඩාගෙන උඩට යනවා. බන්ධන ගලවගෙන උඩට යනවා. ඒතකොට බන්ධන ස්වභාවය අපි බලන්න වෙනවා. ද්‍රවාණු අතර තියෙන බන්ධන ස්වરૂපේ බලන්න වෙනවා. බන්ධන ප්‍රබල නම් එයා වාෂ්ප වෙන්නේ නැහැ. වාෂ්ප වෙන්නේ අඩුවෙන්. බන්ධන දුර්වල නම් එයා වාෂ්ප වෙනවා. වාෂ්ප වෙනවා වැඩි. ඔය සාධක ටික. එහෙනම් ඔය ටික මතක තියාගන්න, ඔය ටික දාගන්න නෝට් එක. වාෂ්පීභවනය රඳා පවතින සාධක කියලා. සාධක පහක් අපි කතා කරනවා. පළවෙනි සාධකේ පරිසරයේ සහ ද්‍රවයේ උෂ්ණත්වය. දෙවෙනි සාධකේ පරිසරයට නිරාවරණය වන වර්ගඵලය. තුන්වෙනි සාධකේ ද්‍රව පෘෂ්ඨය මතින් හමන සුළඟේ වේගය. හතරවෙනි සාධකේ ආර්ද්‍රතාවය. පස්වෙනි සාධකේ ද්‍රවයේ ස්වභාවය. මේවට උදාහරණත් එක්ක පොඩ්ඩක් අපි විස්තර කරොත් පරිසරයේ සහ ද්‍රවයේ උෂ්ණත්වය වැඩි නම් වාෂ්පීභවනය වැඩි. ඒක ඔයගොල්ලෝ දන්නවා ප්‍රායෝගිකව සෙල්සියස් 40 තියෙන වතුරට වඩා සෙල්සියස් 70 තියෙන වතුරෙන් වාෂ්ප වෙනවා වැඩි. වාෂ්ප වෙනවා වැඩි. චුට්ටක් රත් කරාම ඉක්මනට වේලෙනවා. ඇඳුම් වේල ගන්න ලේසිම වෙලාව හොඳට ඉර පායලා තියෙන හොඳට අවුව තියෙන වෙලාවනේ. එතකොට වේලෙනවා වේග වැඩි. ඉක්මනට වේලෙන්නේ. පරිසර උෂ්ණත්වය වැඩි. එතකොට ඇඳුමේ උෂ්ණත්වයත් වැඩි වෙනවා. ඇඳුමේ උෂ්ණත්වයත් වැඩි වෙනවා. එතකොට එයාගේ වාෂ්පීභවන ශීඝ්‍රතාවය වැඩි වෙනවා. හොඳට ඉර පායලා තියෙද්දි ඇඳුම් වේල ගන්න ලේසි. පරිසර උෂ්ණත්වය වැඩි නම් ඇඳුමේ උෂ්ණත්වය, ජලයේ උෂ්ණත්වය වැඩි නම් වාෂ්පීභවනය වැඩි. දෙවෙනි සාධකේ පරිසරයට නිරාවරණය වෙලා තියෙන පෘෂ්ඨ වර්ගඵලය වැඩි නම් වැඩි තැනකින් වාෂ්ප සිද්ධ වෙනවා. වාෂ්පීභවනය සිද්ධ වෙනවා. එහෙනම් වාෂ්පීභවන ශීඝ්‍රතාවයේ වර්ගඵලය වැඩි නම් වාෂ්පීභවන ශීඝ්‍රතාවය වැඩි වෙනවා. ඒක නිසා තමයි අර බිමට හරි මේසෙට හරි කොහෙට හරි වතුර බිඳුවක් වැටිච්ච ගමන් අපි අතින් පිහදාන්නේ. අතින් පිහදාලා කරන්නේ ඒ වතුර බිඳුව ව්‍යාප්ත කරනවා වටේට. එතකොට යාගේ වර්ගඵලය වැඩි වෙලා වාෂ්පීභවන ශීඝ්‍රතාවය වැඩි වෙලා ඉක්මනට වේලෙනවා. තුන්වෙනි සාධකය අපි කතා කරනවා ද්‍රව පෘෂ්ඨය මතින් හුළඟ හමන වේගය. හුළඟ හමන වේගය වැඩි වුණාම වාෂ්පීභවන ශීඝ්‍රතාවය වැඩි වෙනවා. ඕකට ඔයගොල්ලෝ දන්න ප්‍රායෝගික හොඳම උදාහරණය තමයි රැට ඇඳුම් වේල ගන්න ඕනේ වුණාම රැට ඇඳුම් වේලෙන හොරයිනේ. රැට ඇඳුම් වේලෙන්නේ නැහැ. රැට ඇඳුම් වේලෙන්නේ නැහැ. රැට ඇඳුම් වේල ගන්න ඕනේ වුණාම ඔයාලා මොකද කරන්නේ? ෆෑන් එකක් දානවා. ෆෑන් එක දාපුවාම ඒ සුළඟේ වේගය නිසා ඇඳුම වේලෙනවා. ඒ කියන්නේ සුළඟේ වේගය නිසා වාෂ්පීභවන ශීඝ්‍රතාවය වැඩි වෙලා තියෙනවා. වාෂ්පීභවන ශීඝ්‍රතාවය වැඩි වෙනවා. හතරවෙනි සාධකය තමයි ආර්ද්‍රතාවය. ආර්ද්‍රතාවය කියන්නේ අවකාශයේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය. එතකොට ආර්ද්‍රතාවය වැඩි නම් වාෂ්පීභවන ශීඝ්‍රතාව අඩු වෙනවා. මොකද හේතුව ආර්ද්‍රතාවය වැඩි නම් අවකාශයේ ජල වාෂ්ප වැඩි. අවකාශයේ ජල වාෂ්ප වැඩි. එහෙනම් තවත් ජල වාෂ්ප ඕනි නෑ යාට. අවකාශයේ ජල වාෂ්ප වැඩි නම් තව ඕනි නෑ. එතකොට වාෂ්පීභවන ශීඝ්‍රතාවය අඩු වෙනවා. ඒකනේ ඔය වැස්ස දවස්වලට ඇඳුම් වේලෙන්න අමාරු. වැස්ස දවස්වලට ඇඳුම් වේල ගන්න අපහසුයි. වැස්ස දවස්වලට ඇඳුම් වේල ගන්න අපහසුයි. මොකද හේතුව වහින වෙලාවේ අවකාශයේ ඇති වෙන්න ජල වාෂ්ප තියෙනවා. එතකොට ඇඳුම වේල ගන්න අමාරුයි. ඔයගොල්ලෝ දැකලා තියෙනවා AC කාමරය ඇතුලේ ඇඳුම ඉක්මනට වේලෙනවා. දැන් ඔයගොල්ලෝ තෙත ඇඳුමක් ඇඳගෙන තෙත පිටින් AC කාමරයකට ගියොත් සමහරක් විට එළියට එනකොට ඇඳුම වේලිලා තියෙන්නේ. තෙත පිටින් වැස්ස තෙමීගෙන AC කාමරයට යනවා නම් ඒක වේලිලා තියෙන්නේ. දැන් පොඩි ගැටලුවක් තියෙනවනේ AC කාමරය ඇතුලේ සීතලයි. හැබැයි ඇඳුම ඉක්මනට වේලෙනවා. ඒකට හේතුව තමයි AC කාමරය ඇතුලේදී වෙන්නේ උෂ්ණත්වය අඩු කරන එකටත් වඩා එයාගේ වැඩිපුරම වෙන්නේ ඒ කාමරය ඇතුලේ තියෙන ජල වාෂ්ප ටික AC මැෂින් එකෙන් එළියට දානවා. දැන් ඕගොල්ලෝ දැකලා තියෙනවා AC වාහනයක් ගත්තාම AC වාහනේ
වාහනේ AC නම් එතන AC එක ඔන් කරපු ගමන් ටික වෙලාවක් යනකොට වතුර බින්දු පහළට වැටෙන්න ගන්නවා. ඒක වෙන්නේ යටින් වතුර බින්දු පහළට වැටෙන්න ගන්නවා. ඒක වෙන්නේ ඒ AC වාහනේ ඇතුලේ තියෙන ජල වාෂ්ප AC මැෂින් එකකින් අරගෙන ද්‍රව කරලා එළියට දානවා. දැන් ඔයගොල්ලෝ දැකලා තියෙනවා AC මැෂින් එකක් ගාව එළියේ AC මැෂින් එකක් ගාවදී එළියේ වෙනම වතුර අයින් වෙන්න තැනක් තියෙනවා AC මැෂින් එකේ. අර කාමරය ඇතුලේ තියෙන ජල වාෂ්ප ටික අරගෙන AC මැෂින් එකකින් කරන්නේ ජල වාෂ්ප ටික අරගෙන ඉවත් කරනවා. ඒතොර AC කාමරයක් ඇතුලේ ගත්තාම ජල වාෂ්ප අඩුයි. එහෙනම් වේලෙන්න ලේසියි. ඒකයි AC කාමරයක් ඇතුලේදී ජල වාෂ්ප අඩු නිසා ඉක්මනට වේලෙන්නේ නේද? ඊළඟට අවසාන සාධකය අපි කතා කළා ද්‍රවයේ ස්වභාවය. අපි කතා කරා බන්ධන ප්‍රබල නම් වාෂ්පීභවනය අඩුයි කියලා. බන්ධන ප්‍රබල නම් ගැලවිලා එළියට යන්න අමාරුයි. වාෂ්පීභවනය අඩුයි. බන්ධන දුර්වල නම් වාෂ්පීභවනය වැඩි. අපි ගමු ද්‍රව කීපයක්. අපි ගමු රසදිය අතර තියෙන ලෝහක බන්ධන එක අති ප්‍රබල බන්ධන. රසදිය කියන්නේ අපි හඳුන්වන්නේ අවාෂ්පශීලී ද්‍රවයක් කියලා. හේතුව රසදිය අතර අති ප්‍රබල බන්ධන තියෙන්නේ ලෝහක බන්ධන තියෙන්නේ. ලෝහක බන්ධන ඉතා විශාලයි. ප්‍රබල බන්ධනයක්. ප්‍රබල ලෝහක බන්ධන තියෙන්නේ. එතකොට රසදිය අණුවකට අපහසුයි ඒ ප්‍රබල ලෝහක බන්ධනය බිඳගෙන වාෂ්ප කලාපයට යන්න. ඒකයි රසදිය අවාෂ්පශීලී වෙන්නේ. ඊළඟට ජලය ගත්තාම ජලයට අර ලෝහක බන්ධන නැහැ. ජලයේ තියෙන්නේ හයිඩ්‍රජන් බන්ධන ප්‍රබලම බන්ධන විදිහට. ජලයේ විවිධ බන්ධන තියෙනවා, පොඩි බන්ධනක් තියෙනවා. හැබැයි ජලයේ තියෙන ලොකුම බන්ධනේ හයිඩ්‍රජන් බන්ධනය අපි දන්න විදිහට. එතකොට ඒ හයිඩ්‍රජන් බන්ධන එච්චර ලොකු බන්ධන නෙමෙයි. ඔයගොල්ලෝ කෙමිස්ට්‍රි වල ද්‍රව ගැන කතා කරද්දී හයිඩ්‍රජන් බන්ධන ගැන කතා කරනවා. එතකොට ඒ ද්‍රවයක ඇතිවෙන අනෙකුත් බන්ධන වලට සාපේක්ෂව ලන්ඩන් අපකිරණ මොනවද ලන්ඩන් බල වැන්ඩවාල් බලවලට සාපේක්ෂව හයිඩ්‍රජන් බන්ධන ප්‍රබල බන්ධනයක් තමයි. නමුත් ලෝහක බන්ධන තරම් ප්‍රබල නැහැ. එතකොට එයාගේ ඇත්තටම ප්‍රබලයි කිව්වට ලොකු ප්‍රබලත්වයක් නැති නිසා වාෂ්පශීලීත්වයක් යම් තාක් දුරකට තියෙනවා. සෑහෙන දුරකට තියෙනවා ජලයේ වාෂ්පශීලීත්වය. ඊළඟට අපි අරගත්තොත් නිකන් මොනවද ඊතර වගේ එම මොනහරි කාබනික ද්‍රාවණයක් ගත්තොත් පෙට්‍රල් කියන්නේ කාබනික ද්‍රාවණයක් නේ. ඒතකොට එයාගේ තියෙන්නේ ජලය තරම් බන්ධන නැහැ එතන. ජල අණුවකට ලක් වෙන බන්ධන ප්‍රමාණය එච්චර ප්‍රබල බන්ධන නැහැ. ඒක නිසා ඒගොල්ලෝ මොකද වෙන්නේ? එයාලගේ වාෂ්පශීලීත්වය වැඩි වෙනවා. ඊතර ගත්තොත් ඊතර වල තියෙන්නේ සාමාන්‍ය ලන්ඩන් බල වැන්ඩවාල් බල වගේ දුර්වල බන්ධන. ඒ දුර්වල බන්ධන නිසා එයාලගේ වාෂ්පශීලීත්වය වැඩි. එහෙනම් ද්‍රවයේ ස්වභාවය බලපානවා වාෂ්පශීලීත්වයට. ද්‍රවයේ ස්වභාවය බලපානවා වාෂ්පශීලීත්වයට. ඒකේ බලපාන්නේ බන්ධන වල ස්වરૂපය. එහෙනම් ඔන්න වාෂ්පීභවනය සඳහා පවතින සාධක 5. මේක විස්තරෙත් හිමීට දාගන්න. ඔය අපි කතා කරේ වාෂ්ප සහ ආර්ද්‍රතාවයේ පළවෙනි කොටස වාෂ්ප ගැන කතා කරේ වැඩිපුර වාෂ්ප වල ලක්ෂණ. ඊළඟට අපි කතා කරනවා වාෂ්ප වලින් ඇති කරන පීඩනය ගැන ඊළඟ වීඩියෝවේදී. මේ අපි කතා කරේ මූලිකම සිද්ධාන්ත ටිකක්. මේ ටික පොඩ්ඩක් අවධාරණයට තාර්කික ඔලුවට දාගන්න. කියන්නේ මේ ලක්ෂණ 5 සාධක 5 මතක තියාගන්න යන්න එපා. පාඩම් කරන්න යන්න එපා. මේක තර්කානුකූලව ඔලුවට දාගන්න ඕගොල්ලන්ට හම්බ වෙලා තියෙන දැකලා තියෙන අත්දැකීම් හරහා. එතකොට වාෂ්පීභවන ශීඝ්‍රතාවයට මොකද වෙන්නේ කියන එක තර්කානුකූලව ඔලුවට දාගන්න. එහෙනම් පළවෙනි කොටස මෙතනින් ඉවර කරනවා. අපි දෙවෙනි කොටසේදී කතා කරමු මේකේ පීඩනයක් සම්බන්ධ කරලා ගැටලු කීපයක් විසඳන විදිහ දෙවෙනි කොටසේදී කතා කරමු. මේ වාෂ්ප සහ ආර්ද්‍රතා මිතියේ පළවෙනි කොටස අපි මෙතනින් ඉවර කරනවා. මේකේ සටහන දාගන්න. එහෙනම් ස්තුතියි, දරුවන් සරණයි.